සුබ දවසක් හැමෝටම. මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට PCB එක ගැන තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. Process Control Block එක. Operating System පාඩමේ තමයි ඔයගලන්ට මේ PCB එක හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් දරුවන්ට PCB එක ගැන අවබෝධය අඩුයි කියලා මම කලින් දාපු වීඩියෝස් වල කමෙන්ට් කියවද්දි තේරුණා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට කරන්න ඕනි කියලා හිතුවේ. අපි මුලින්ම බලමු PCB කියන්නේ මොකක්ද කියලා. process එකක් සෑදෙන අවස්ථාවේදී එම process එකට දත්ත ව්‍යුහයක් සැකසේ. මෙම දත්ත ව්‍යුහය PCB ලෙස හඳුන්වයි. ඕගොල්ලෝ දන්නවනේ process creation. ඒ කියන්නේ process එකක් හැදෙන අවස්ථාව. එතකොට මේ process එකක් හැදෙන අවස්ථාවේදී ප්‍රධාන දේවල් දෙකක් වෙනවා. එකක් තමයි ඒ process එකට data structure එකක් හැදෙනවා. අනිත් එක ඒ process එකට memory allocate වෙනවා. හරිද? එතකොට මේ ප්‍රධාන එකක් කිව්වේ මම data structure එකක් හැදෙනවා කියලා. process creation වලදී ඒ කියන්නේ process එකක් මුලින්ම හැදෙනකොට ඒ process එකට data structure එකක්. ඒ කියන්නේ දත්ත ව්‍යුහයක් හැදෙනවා. අන්නේ දත්ත ව්‍යුහය තමයි අපි PCB කියලා කියන්නේ. හරිද? ඒකයි මේකේ මේ තියෙන්නේ process එකක් සෑදෙන අවස්ථාවේදී එම process එකට දත්ත ව්‍යුහයක් සැකසේ මෙම දත්ත ව්‍යුහය PCB ලෙස හඳුන්වයි. හරි නේද? දැන් process එකක් create වෙන වෙලාවේදී process එකට data structure එකක් හැදෙනවා. ඒ process එකට memory allocate වෙනවා. හරිද? අන්න ඒ වෙලාවේදී හැදෙන දත්ත ව්‍යුහය තමයි මේ PCB කියලා හඳුන්වන්නේ. හරිද? ඊළඟට වෙන්නේ මේ process එක terminate වෙන එකනේ. ඒ කියන්නේ exit වෙන එකනේ. After completion of the process it terminated. නේද? process එක ක්‍රියාත්මක වෙලා අවසන් වෙනකොට ඒක exit state එකට යනවා. අන්නේ exit state එකට ගියාම මොකද වෙන්න ඕනේ එහෙනම්? මේ process එකට හදාගත්තු data structure එක remove වෙන්න ඕනේ. ඊළඟට allocated memory deallocate කරන්න ඕනේ. ඒ කියන්නේ එයාට assign කරලා තිබුණු memory ටික release කරන්න ඕනේ. හරිද? ඒතර process creation වලදී තමයි මේ process එකට මේ කියන දත්ත ව්‍යුහේ නැත්තම් data structure එක හැදෙන්නේ. ඒක තමයි PCB කියන්නේ. ඊට පස්සේ process එක exit state එකට යද්දී ඒ process එකේ දත්ත ව්‍යුහය remove වෙනවා. ඒ කියන්නේ PCB එක remove වෙනවා, memory release වෙනවා. මෙන්න මේ දේ ඕගොල්ලෝ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ අනුව සෑම process එකකටම PCB එකක් හැදෙනවා. හරිද? ඒ කියන්නේ හැම process එකකටම PCB එකක් හැදෙනවා. දැන් process එකක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ නේද? program in execution නේ? program එකක් ක්‍රියාත්මක තත්ත්වයට පත් වෙනකොට ඒකට කියන්නේ ක්‍රියායනයක් නැත්තම් process එකක් කියලා. හරිද? දැන් තියෙන program එකක් අපි run කරනවා. run කළාම ඒකට අපි කියන්නේ ඇත්තටම process එකක් කියලා. හරිද? මේ අපි හදපු process එකට තමයි මේ PCB එකක් හැදෙන්නේ. එතකොට අපි හදන හැම process එකකටම, ඒ කියන්නේ user හදන හැම process එකකටම, operating system එක හදන හැම process එකකටම මොනයම් ක්‍රමයකින් හරි process creation එකක් වෙනවා නම් ඒ හැම process එකකටම process control block එකක් හැදෙනවා. මේ process control block එක ඕන වෙන්නේ operating system එකට. හරිද? operating system එකට තමයි මේක ඕන වෙන්නේ. මෙසේ සෑදෙන PCB සියල්ල process table එකකින් එකිනෙකට සම්බන්ධව පවතී. දැන් එක process එකක් විතරක් නෙමෙයිනේ user create කරන්නේ එක process එකක් වුණාට operating system එක processes කීපයක් මේ වෙනකොටත් create වෙලා තියෙන්න පුළුවන්නේ. සහ මේ යන ගමනුත් ongoing operating system එක process create කරනවා. එතකොට මේ හැදෙන හැම process එකක්ම එකිනෙකට link list එකකින් connect වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ process table එකක් තියෙනවා. මම පස්සේ ඔයගලන්ට පෙන්නන්නම්. process table එකක් තියෙනවා. ඒ process table එකේ තියෙනවා මේ වෙනකොට create වෙලා තියෙන හැම process එකකම PCB එකේ process ID එක. හරිද? PCB එකේ process ID එක. ඔයගලන්ට දැන් මේ වෙලාවේදී මේක පැහැදිලි නැත්නම් මම ඔයගලන්ට පස්සේ රූපකින් පෙන්නන්නම්. මේ process table එක කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ විදිහට තමයි link list එක හදාගෙන එකිනෙකට සම්බන්ධව පවතින්නේ කියලා. හරිද? හරි. ඊගාවට අපි බලමු PCB මගින් මොකක්ද සිදු කරන්නේ කියලා. කිසියම් process එකක් නියමකරණය කිරීම, කළමනාකරණය කිරීම සඳහා
අවශ්‍ය තොරතුරු ගබඩා කිරීමට මෙය භාවිතා කරයි. මොකක්ද කියන්නේ? කිසියම් process එකක් නියමකරණය කිරීම. ඒ කියන්නේ process එකක් scheduling කරන්න. හරිද? මේ scheduling කරනවා කියන්නේ මොකක්ද? මේ process එකක් create වුණාම ඒ process එකේ create කරන state එකේම තියෙන්නේ නැහනේ. නේද? created state එකේම තියෙන්නේ නැහැ. ඕගොල්ලෝ 7 state process transition diagram එක ගැන අවබෝධයක් තියෙනවා කියලා හිතාගෙනයි මම මේක විස්තර කරන්නේ. හරිද? එතකොට process එකක් එක state එකකින් තව state එකකට මාරු වෙනවා. හරිද? මේක මාරු කරන්නේ අපි සරලව කියන්නේ operating system එක මාරු කරනවා කියලා. නේද? එක ස්ටේට් එකකින් තව ස්ටේට් එකකට මාරු කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක. නමුත් ඔපරේටින් සිස්ටම් එකේ මේ ෂෙඩියුලර්ස්, ඒ කියන්නේ නියමකාරක, මේ නියමකාරක වලින් තමයි මේ එක process එක තව ස්ටේට් එකකට මාරු කරන්නේ. මේ ක්‍රියාවලියනේ අපි හඳුන්වන්නේ නියමකරණය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා scheduling කියලා. එතන මේ scheduling process එක හරහා තමයි මේ එක process එකක් තව process එකකට මාරු කරමින්, ඒ කියන්නේ state change කර process එකේ ක්‍රියාව සම්පූර්ණ කරන්නේ. හරිද? මෙන්න මේ නියමකරණය කළමනාකරණය කරන්න තොරතුරු ඕනේනේ. නේද? අපිට ඕනම දෙයක් කළමනාකරණය කරන්න තොරතුරු ඕනේනේ. එහෙනම් මේ process එකත් නියමකරණය කළමනාකරණය කරන්න තොරතුරු ඕනේනේ. අන්නේ තොරතුරු කොහේ හරි තැම්පත් කරලා තියාගත්තේ නැති වුණොත්, නේද? process එකේ තොරතුරු කොහේ හරි තැම්පත් කරලා තියාගත්තේ නැති වුණොත් මේ process එක කළමනාකරණය කරන්න බැරුව යනවනේ, නේද? අන්නේ process එක කළමනාකරණය කරන්න අවශ්‍ය කරන තොරතුරු තියාගන්න තමයි මේ process එකක් create වෙනකොට මේ PCB කියන data structure එක සකස් කරන්නේ. එහෙනම් ඕගලන්ට දැන් අවබෝධයක් තියෙන්න ඕනේ PCB එකක් ඇයි? මොකටද මේ PCB එකක්? මොකද නියමකරණය කරන ක්‍රියාවලිය කළමනාකරණය කරන්න අවශ්‍ය තොරතුරු ගන්න තමයි මේ PCB එක අවශ්‍ය වෙන්නේ. නේද? හැමතිස්සෙම schedulers PCB එක තමයි බලන්නේ. දැන් මේ process මොන state එකේද තියෙන්නේ? මේ process එකේ මොනවද දැනට store වෙලා තියෙන data මොනවද? මේ process එක input output devices මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? මම පස්සේ ඔයගලන්ට විස්තර කරන්නම් මේ PCB එකේ මොනවද තියෙන තොරතුරු කියලා. ඒ සියලුම තොරතුරු ගබඩා කරලා PCB එකේ තියෙන නිසා නියමකරණය කියන ක්‍රියාවලිය කළමනාකරණය කරන්න ඔපරේටින් සිස්ටම් එකට පුළුවන් වෙනවා. හරිද? ඊගාවට අපි බලමු මේ PCB එකේ අඩංගු වෙලා තියෙන තොරතුරු මොනවද කියලා. හරිද? ප්‍රධානම එකක් තමයි process ID එක. ඊළඟට process state එක, program counter, CPU registers, memory management information, input output status information, pointer. මම මෙතන සඳහන් කරලා තියෙන්නේ PCB එකක සාමාන්‍යයෙන් අඩංගු වෙන තොරතුරු ටිකක්. හරිද? මේ PCB එකක අඩංගු කරන තොරතුරු operating system එකෙන් operating system එකට මාරු වෙනවා. හැම operating system එකකම මේ තොරතුරු අඩංගු වෙනවා කියලා එකක් නැහැ. හැබැයි මේ වර්ගයේ තොරතුරු මේ නමින්ම නැති වුණාට මේ විදිහට ටිකක් අඩු වැඩි වශයෙන් මේ operating system PCB වල තොරතුරු අඩංගු වෙනවා. හරිද? දැනට ඔයගලන්ගේ සිලබස් එකේ ඇතුළත් කරලා තියෙන PCB එකේ තොරතුරු ටික තමයි මමත් මෙතනදී විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒකේ මේ pointers කියන එක නැහැ. නමුත් ඔයගලන්ට මේක ටිකක් තේරුම් ගන්න ඒ pointers කියන එකත් වැදගත් නිසා මම ඒ pointers කියන එකත් මෙතනට ඇතුළත් කරලා තියෙනවා. හරිද? එතන මේ PCB එක ඇත්තට data structure එකක් නේ. හරිද? ඔයගොල්ලෝ හිතා ගන්න අර ඔයගොල්ලෝ දන්නවනේ Python වල list කියන එක. එහෙම නැත්නම් arrays දන්නවනේ ඔයගොල්ලෝ. අන්නේ array එකක් multi dimensional array එකක් වගේ මේ PCB එකේ process ID, process state, program counter මෙන්න මේ නමින් ඒගොල්ලන්ගේ items තියෙනවා. හරිද? ඒ වගේ data structure එකක මේ process ID එකට අහවල් එක
process state එකට අහවල් එක process count එකට අහවල් එක අන්නේ විදිහට තොරතුරු ඇතුළත් කරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. මේවා ඔක්කොම files විදිහටනේ තියෙන්නේ. මේක PCB එක කියලා කියන්නේ operating system එකේ පාවිච්චි කරන file එකක් විදිහට තියෙන්නේ. එතකොට එහෙනම් ඒකේ තොරතුරු තියාගන්නේ software විදිහට නේද? මේක software එකක් විදිහට තමයි තියෙන්නේ. ඕගොල්ලෝ අර හරියට මේක array එකක් වගේ කියලා හිතාගෙන ඒ අවබෝධයෙන් මේක තේරුම් ගන්න. හරිද? ඒ කියන්නේ හැමතිස්සෙම මේක අප්ඩේට් වෙනවා. PCB එක හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ process එක හැමතිස්සෙම එකම විදිහට තියෙන්නේ නැහනේ. මම කලින් කිව්වනේ state මාරු වෙනවා. process එකට විවිධ දේ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. එතකොට අන්නේ process එකේ state මාරු වෙනකොට process එකේ state මාරු වෙනකොට මේ PCB එක හැමතිස්සෙම අප්ඩේට් වෙවි තමයි තියෙන්නේ. හරිද? අපි ඊගාවට බලමු එකින් එක මේ process ID එක කියන්නේ මොකක්ද? process state කියන්නේ මොකක්ද? යන ආදී වශයෙන්. හරි. ඉස්සෙල්ලාම අපි බලමු process ID. හැම process එකක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා අංකයක් තියෙනවා. දැන් අපිව අනන්‍යව හඳුනා ගන්න අංකයක් තියෙනවානේ නේද? NIC එක. ඊගාවට table එකක ඔයගොල්ලෝ දන්නවා primary key එක පාවිච්චි කරලා ඒකේ each record එක uniquely identify කරගන්න පුළුවන් කියලා. නේද? primary key එක තමයි එතනදී පාවිච්චි කරන්නේ. තර record 10000ක් තිබ්බොත් අර primary key field එකෙන් පුළුවන් මේ 10000ම uniquely identify කරගන්න. නේද? එතකොට මේ අපි computer එකේ වැඩ කරනකොටත් computer එකේ මං කියවනේ විවිධාකාරයෙන් process create වෙනවා කියලා. එතකොට multiple processes තියෙනවා මේක අවස්ථාවක කම්පියුටර් එකේ. එතකොට මේ process සියල්ලම කළමනාකරණය කරන්නේ operating system එකනේ. එහෙනම් මේ operating system එකට පුළුවන් වෙන්න ඕනේ මේ හැදෙන එක එක processes අනන්‍යව හඳුනා ගන්න. ඉතින් එහෙනම් ඒ අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන process ID එක අර data structure එකේ තියාගත්තොත් හරි නේද? ඇයි process එක create වෙනකොටම අපි කිව්වනේ PCB කියලා data structure එකක් හැදෙනවා කියලා. එහෙනම් අන්නේ PCB එකේ තියෙන data structure එකේ ප්‍රධානම දත්තයක් තමයි මේ process ID කියන එක. ඒතර process එක create වෙනකොටම හැදෙන PCB එකට මේ unique ID එකක් assign වෙනවා. හරිද? සෑම process එකක්ම අනන්‍යව හඳුනා ගන්න අංකයක් පාවිච්චි කරනවා කියලා තියෙන්නේ ඒකයි. හරිද? ඒක තමයි මේ process ID කියලා කියන්නේ. ඊළඟට අපි බලමු PCB එකේ තියෙන තවත් දත්තයක් තමයි process state කියන්නේ. මේකෙන් මොකක්ද කරන්නේ කියලා. process එකෙහි වර්තමාන state එක ගබඩා කර තියන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් හරි සරලයිනේ නේද? 7 state process transition diagram එකනේ. නේද? ඒතර state 7කට සාමාන්‍ය process එක මාරු වෙන්න පුළුවන්. 7ටම යන්නේ නැහැ. නමුත් සමහර process එකක් අවස්ථා 7ෙම තියෙන්න පුළුවන්. අන්නේ වර්තමාන ස්ටේට් එක මොන තත්ත්වයේ තිබුණත් ඒ වර්තමාන තත්ත්වය නැත්තම් ස්ටේට් එක ස්ටෝර් කරලා තියාගන්න තමයි මේ process state කියන field එක ඕන වෙන්නේ. හරිද? එතකොට schedulers හැමතිස්සෙම ඒ අදාළ process එකේ PCB එකෙන් බලා ගන්නවා ඒ process එකේ state එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවනේ new, ready, running, blocked, exit ඔය ආදී වශයෙන් තමයි මේ process state තියෙන්නේ. ඊළඟට වන වැදගත්ම දෙයක් තමයි program counter. මොකක්ද PCB එකේ program counter එකෙන් කරන්නේ? හරිද? process එකක ඊළඟට ක්‍රියාත්මක විය යුතු instruction එකේ මතක ලිපිනය තැන්පත් කිරීමට මෙය භාවිතා කරයි. ඒ මොකද්ද? ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕනේ instruction එකේ memory address එක. store කරගන්නේ මෙන්න මේ program counter කියන field එකේ. හරිද? හරි. ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා මේ විදිහට. x සමානයි 5යි. y සමානයි 10යි. z සමානයි x + y. print z. හරිද? මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එතන මේ ප්‍රෝග්‍රෑම් එකේ මේවා තමයි ඉන්ස්ට්‍රක්ෂන්. මේ x = 5 කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එක. y = 10 කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එක. හරිද? මේකේ දැන් ඉන්ස්ට්‍රක්ෂන් ලයින්ස් 4ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්ත මතකද fetch execution cycle කියලා?
මතකද fetch execution cycle එක. ඒ කියන්නේ CPU එකේ මොකක් හරි process එකක් run වෙන්නේ මේ fetch execution cycle එකට අනුව කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. එතකොට මොකද්ද කරනවා කිව්වේ program එකක් run වෙනකොට program counter කියන එක මේ first instruction එකේ memory address එක store කරගන්නවා. හරිද? ඊළඟට instruction එකක් fetch කරනවා කියලා කියන්නේ අර program counter එක set වෙලා තියෙන instruction එක තමයි මේ fetch කරන්නේ. හරිද? දැන් පළවෙනි එකටම program counter එක set වෙලානේ තියෙන්නේ. එතකොට මේ first instruction එක තමයි fetch කරන්නේ. හරිද? ඒක fetch කරනවා. ඊළඟට program counter එක next instruction එකට යනවා. ඔයගොල්ලෝ අහලා ඇති program counter increment by 1 කියලා. ඒ කියන්නේ program counter එක ඊළඟ instruction එකේ memory address එක store කර ගන්නවා. හරිද? ඒ කියන්නේ මේ program counter එක හැමතිස්සෙම කරන්නේ මේ program එකේ instruction එක fetch කරයින් පස්සේ ඊළඟ instruction එක memory address එක store කරගන්න එක. ඒක fetch කරයින් පස්සේ ඊළඟ instruction එකේ memory address එක store කරගන්න එක. නේද? ඔයගොල්ලෝ එහෙම fetch execution cycle එකේදී අහුවා නේද? අන්නේ program counter එකේ data store කරගන්නේ මෙන්න මේ PCB එකේ. හරිද? ඒ කියන්නේ process එකකට හැදෙන PCB එකේ තමයි මෙන්න මේ program counter එක තියෙන්නේ. හරිද? එතකොට program counter එකේ හැමතිස්සෙම තියෙන්නේ ඊගාවට run වෙන්න ඕනේ instruction එකේ memory address එක. තේරුණාද ඔයගලන්ට? එතකොට එහෙනම් fetch කරන්න ඕන instruction එක මොකක්ද කියලා read කරන්න නම් PCB එකට ගිහිල්ලා බලන්න ඕනේ ඒකේ program counter එකේ තියෙන memory address එක මොකක්ද කියලා. අන්නේ memory address එකට ගිහිල්ලා ඒ instruction එක තමයි fetch කරන්නේ. අන්න ඒක තමයි මේ program counter කියලා කියන්නේ. තේරුණාද ඔයගලන්ට? ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ අර අලුත් මම වෙබ්සයිට් එකක් හදලා තියෙනවා ask.ictnotesub.com කියලා. මම ඔයගලන්ට යටින් link එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකට ගිහිල්ලා ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් අහන්න. නැත්නම් ඔයගලන්ට ඔය මොතන comment section එකේ ප්‍රශ්නේ අහලා දාන්නත් පුළුවන්. හරිද? අර වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් ඕන එකකින් ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හදාගන්න ප්‍රශ්නය අහන්න. හරි. ඊගාවට අපි බලමු PCB එකේ CPU registers කියන එකේ මොනවද store වෙන්නේ කියලා. interrupt එකක් අතුරු බිඳුමක් පැමිණි විට context switch වීමේදී process එකේ දත්ත සියල්ල save කර තබා ගැනීමට මෙය භාවිත කරයි. හරිද? දැන් ඕගොල්ලෝ interrupt ගැන දැනගන්නත් ඕනේ. context switch කියන්නේ මොකක්ද කියලා දැනගන්නත් ඕනේ. මම දැන් මෙතනදී ඔයගලන්ට මේ දෙක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැන් තව ඉදිරියේ වීඩියෝ හදලා ඔයගලන්ට දාන්නම් interrupt එකක් කියන්නේ මොකක්ද ඊට පස්සේ context switch වෙනකොට ඇත්තටම මොකද වෙන්නේ කියලා. හරිද? දැනට මට මේක explain කරන්න ඕනේ මෙහෙම. interrupt එකක් පැමිණි විට context switch වෙනකොට process එකේ දත්ත සියල්ල save කර තබා ගන්න මේ CPU registers කියන එක පාවිච්චි කරනවා PCB එකේ තියෙන. ඒ කියන්නේ දැන් context switch වෙනකොට ඒ වෙනකොට මේ තිබුණු ස්ටේට් එක ස්ටෝර් කරගන්න ඕනේ. ඒ වෙනකොට රෙජිස්ටර්ස් වල තිබ්බ දත්ත ටික ස්ටෝර් කරගන්න ඕනේ. අන්නේ data රෙජිස්ටර්ස් වල තිබ්බ data ස්ටෝර් කරගන්න తాවකාලිකව තියාගන්න තමයි මේ CPU registers පාවිච්චි කරන්නේ. හරිද? මේ CPU registers කියන්නේ PCB එකේ CPU registers variable එක. හරිද? ඒකේ ඇතුලේ තමයි මේ අර data ටික store කරගන්නේ. එහෙම උනේ නැත්තම් ආයි අවස්ථාවක restore වෙන්න බෑ නේද? context switch වෙන්න ඕනේනේ. restore වෙන්න බෑ. නවත්තපු තැනින් ආපහු පටන් ගන්න විදිහක් නැහැ. හරිද? ඒක නිසා අන්නේ data ටික අපි කතා කරලා තියෙනවනේ context switch ආදී කියනවනේ. එයා store වෙනවා කියලා. ඒතර store වෙනකොට අර ඇත්ත registers වල තිබුණු data ටිකත් ඒ registers වලින් අයින් වෙන්න ඕනේ. නේද? ඊගාව process එකට අවස්ථාව දෙන්න එපා. ඒකනේ context switch කියන්නේ ඊගාව process එකට අවස්ථාව දෙන්න නම් අර process එකේ තිබුණු data ටිකේ registers වලින් අයින් වෙන්න ඕනේ. එහෙනම් ඒ අයින් වෙන data ටික store කරගන්නේ මේ ඒ අදාළ process එකේ PCB එකේ මේ CPU registers කියන variable එකේ. තේරුණාද ඔයගලන්ට? නැවත restore වීමේදී process එක නැවැත්වූ තැන සිට ඉදිරියට යන්න මේ තැන්පත් කළ දත්ත භාවිතා වෙනවා. ඊට පස්සේ මෙයා ආපහු restore වෙනවනේ. restore වෙනවා කියන්නේ ආපහු ready state එකෙන් running state එකට ආවයින් පස්සේ
එතන ඉඳලානේ පටන් ගන්න ඕනේ. නැවතපු තැන ඉඳන්නේ පටන් ගන්න ඕනේ. එහෙනම් නැවතපු තැන ඉඳන් පටන් ගන්න නම් PCB එකේ CPU registers වල අර කලින් ස්ටෝර් කරගත්තු දත්ත ටික දැන් registers වලට ඇත්ත registers වල load වෙන්න ඕනේ නේ. C processor එකේ registers වලට load වෙන්න ඕනේ. අන්න ඒකනේ අපි restore කරනවා කියන්නේ. අන්නේ restore කරගන්න පුළුවන් උනේ අර PCB එකේ අර දත්ත ටික ස්ටෝර් කරගත්තු නිසා. එහෙනම් මේ CPU registers කියන field එක තමයි PCB එකේ පාවිච්චි කරන්නේ අර store and restore process එකේ දත්ත ටික තියාගන්න. හරිද? හරි. ඒ වගේම PCB එකේ තියෙන තව එකක් තමයි memory management information කියන එක. හරිද? මේකේ ඇතුළත් වෙන්නේ ඔය page table එකේ segment table එකේ ඒවයි තියෙන තොරතුරු තමයි මේ memory management information. තව ඔය memory limits මේකේ තියෙනවා. memory පද්ධතිය භාවිතා කරන file system එක අනුව මෙය වෙනස් වෙයි. මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන file system එක අනුව. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය use කරන්නේ fat file system එක නම් මේකේ තියාගන්න තොරතුරු වෙනස්. NTFS file system එක නම් තියාගන්න තොරතුරු වෙනස් වෙනවා. මම ඔයගලන්ට කලින්ම කොහොමද කිව්වා PCB එක වෙනස් වෙනවා කියලා operating system එකෙන් operating system එකට. එතන මේ memory management information ඊළඟට වෙනස් වෙනවා file system එක අනුවත්. ඒ operating system එකේ use කරන file system එක අනුව මෙතන තියාගන්න තොරතුරු වෙනස් වෙනවා. ඊළඟට IO status information. තවත් PCB එකේ තියෙන field එක IO status information. මොකක්ද ඒකේ තියෙන්නේ? process එකකට වෙන් කර ඇති input output උපාංග ලැයිස්තුව. process එක සඳහා open කරන ලද file list එක. මෙන්න මේකේ ඇතුළත් ඔය දෙකක් විතරයි ඔය තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් මේකේ IO status information කියන්නේ මොකක් හරි process එකක් create කරපු තැන ඉඳලා ඒ process එක මොන input devices ද use කළේ. අන්නේ input output devices වල list එකක් මේකේ තියෙනවා. හරිද? printer එක වෙන්න පුළුවන්, screen monitor screen එක වෙන්න පුළුවන්. ඒ device use කරපු device list එක ඒකේ තියෙනවා. process එක සඳහා open කරන ලද file list එක. සමහර process වලට ඔයගොල්ලෝ දන්නවනේ Python file handling වලදී කළානේ. සමහර processors වලට අපි දත්ත දෙන්නේ direct input එකක් විදිහට නෙමෙයි නේද? indirect input විදිහට. ඒ කියන්නේ file එකකින් තමයි අපි ඒකට data දෙන්නේ. අන්න ඒ වගේ open කරපු file මොනවාද? අන්න ඒවත් මෙන්න මේකේ ඇතුළත් වෙනවා. මේක වැදගත් වෙනවා ඇත්තටම operating system එකට. දැන් ඒ ෆයිල් එක තව process එකක් use කරන්න බෑනේ. එයා open කරගත්තු ඒ process එකේ ෆයිල් එක ඒ process එක විතරයි use කරන්න plan එක verify කරගන්න operating system එක මෙන්න මේ input status information පාවිච්චි කරනවා. ඊළඟට මම ඔයගලන්ට අර මුලින් කිව්වේ මම පස්සේ කියලා දෙන්නම් කියලා process table එක ගැන මම ඔයගලන්ට මුලින් කතා කළා නේද මේ ඔක්කොම processors වල PCB link list එකක් විදිහට එකිනෙකට සම්බන්ධයි කියලා. අන්න ඒක පැහැදිලි කරගන්න පුළුවන් ඕගලන්ට මෙන්න මේ රූපේ. හරිද? මේ විදිහට process table එකක් create වෙනවා. ඒ process table එකේ තියෙනවා create වෙන හැම process එකකම process ID. හරිද? මේ process ID කියලා කියන්නේ අර අපි ගත්තේ අර හැම PCB එකකටම process ID එකක් තියෙනවා කියලා. හැම create වෙන process එකකටම PCB එකක් හැදෙනවා. ඒ PCB එකට process ID එකක් තියෙනවා. අන්නේ process ID එක තමයි මේක field එකක් විදිහට process table එකේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන ගත්තොත් process ID එක 1 කියලා ඒකෙන් pointer එකක් තියෙනවා process ID එකට. හරිද? ඊළඟට 2 process ID එකෙන් pointer එකක් තියෙනවා process 2 එකට. මේ විදිහට හැම PCB එකක්ම process table එක හරහා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? process එකක් exit state එකට ගියයින් පස්සේ PCB එක remove වෙනවානේ. එතකොට process table එකනොත් ඒ මේ PCB එකේ තිබුණු මේ record එක අයින් වෙලා යනවා. ඊට පස්සේ අලුතෙන් create වෙන process එකකට PCB එකක් හැදුණු ගම ඒ PCB එකේ record එකක් මේ process table එකට add වෙනවා. ඒ කියන්නේ මේ process table එක හරහා තමයි මේ PCB ඔක්කොම link list එකක් විදිහට එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි ඇත්තරම PCB එක ගැන ඔයගලන්ට විස්තර කරන්න තියෙන්නේ. එතනම ඔයගලන්ට PCB එක කියන්නේ මොකක්ද? PCB එකේ මොනවද කරන්නේ? සහ PCB එකේ මොනවද ඇතුළත් වෙලා තියෙන තොරතුරු. ඒත් එක තොරතුරු වලින් මොනවද කරන්නේ කියන අවබෝධය තියෙනවා කියලා. PCB එක කියන්නේ මොකක්ද කියලා
අවබෝධයක් තිබෙන්නේ නැති ළමයි මේ වීඩියෝ එක නැවත නැවත ඕගොල්ලෝ අහන්න. සම්පූර්ණයෙන්ම අහන්න ඕනේ. අර අතරමැද කෑලි කෑලි ඩ්‍රොප් කර කර අහන්න ගියොත් ඔයගලන්ට මේ PCB එක ගැන හරි අවබෝධයක් එන්නේ නැහැ. හිමින් සැරේ පෝස් කර කර මේ වීඩියෝ එක අහන්න. එතකොට ඔයගලන්ට හොඳට PCB එකක් කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙයි. හරිද? සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ළමයි ඔයගොල්ලෝ සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මහම ඔයගලන්ට ඒකට නොටිෆිකේෂන් එකක් එනවා.